මගේ ආදර ප්‍රමාන්තයනි අපිට ඉන්නවා ටීම් එකක් ඒ ටීම් දැන් ඒ කියන්නේ මේ Sound of Jesus ටීම් නෙමේ අහින්දාස් ටීම් එකක් තමයි ඉන්නේ. එහෙම ටී-ෂර්ට් වත් ලේබල් වත් කිසිම තැනක් නැහැ. තැන් වල කට්ටියක් ඉන්නවා. අර සුළඟ සිතු තැන්වල හමනවා වගේ. ඉතින් යන තැන්වල ඒ පැත්තට ඒ දවසට හම්බ වෙන කට්ටියව එකතු කරගෙන මේ වැඩේ කරනවා. සමහර අය නම් ටිකක් පර්මනන්ට්ලි වගේ දිගටම නිකන් ඇලිලා ඉන්නවා. එහෙම නැතුව ලොකු සැලැස්මක් අපේ නෑ මගේ ප්‍රමාන්තේ. ඉතින් ලොකු සැලැස්මක් නැහැ. ඉතින් දැන් මේ වගේ වැඩක් කරද්දී ග්‍රෑන්ඩ් පාස් කියලා කියද්දී ඊයේ කට්ටියක් එනකොට කියලා කොරෝනා ගුලක්නේ කියලා නේ. තේරුණාද කියන එක? කොරෝනා ගුලක්. ඉතින් මේ කොරෝනා ගුලට තේරුණාද කියන එක? දැන් මේ ටීම් එකේ අය පොරකාගෙන තමයි එන්නේ. දැන් ෂෙඩියුල් එකක් හදලා තිනවා රොමේෂ්. දැන් අද බේස් වලට මෙයා, හෙට බේස් වලට අරයා, අද මෙහෙම වගන මෙයා. එහෙම කියලා බෙදාගෙන පොරකාගෙන තමයි එන්නේ. දැන් මේවා තමයි මම දකින මිරකල්ස් මගේ ප්‍රමාන්තේනේ. දැන් ඒ තැනදී දැන් අවුරුද්දකට විතර පස්සේ තමයි සමහර අය මේ චතාරිකයේදී ග්‍රෑන්ඩ් පාස් වලට ආවේ. මොකද ඉතින් එතනදී එහෙම තැනකට පස්සේ යාලා දේශනාවක් ඇහුවේ අවුරුද්දකට විතර පස්සේ. ඉතින් අවුරුද්දකට පස්සේ දේශනාව අහද්දී මගෙන් ඊයේ කෑම කවන ගමන් කියනවා ෆාදර් අයියෝ ඔබ වහන්සේගේ ජෝක්ස් නෑනේ දැන් කියලා. තේරුණාද කියන එක? ඒ කියන්නේ ඉස්සරම ජෝකර් කෙනෙක් වෙලා ඉඳලා තියෙන්නේ. ජෝක්ස් නෑනේ. ඒ කියන්නේ එයාට එක ජෝක්ස් ඕනේ වැඩේ නැගලා යන්න. මගේ ආදර ප්‍රමාන්තේ එතන තමයි මට තේරුනේ ඇත්තටම ජෝක්ස් නෑනේ. මම සාමාන්‍යයෙන් ජෝක් එකක් වෙලා තියෙනවා ඒක වෙනම කතන්දරයක්. නමුත් එහෙම අමතරව දේශනාව ඒ කියන්නේ ලස්සන කරන ඒ කියන්නේ එහෙම නිකන් ගති කියන කිසිම දෙයක් නෑ මගේ ප්‍රමාන්තේ. ඒතර සමහරවිට විනාඩි 45 පැය දේශනා කරන වෙලාවල් තියෙනවා. ප්‍රධානම දේ වෙන්නේ උන්වහන්සේගේ වචනය. ඉතින් එතනදී ඒක මම හිතනවා ඒක ඔබව ඒ විශේෂයෙන්ම මගේ මීසමත් එක්ක මේ වචනයත් එක්ක දිගට ඔන්ලයින් සම්බන්ධ වෙන අය හරහා මේ වචනයත් එක්ක දීර්ඝ ගමනක් යද්දී ඔබට තේරෙනවා ඒ වචනය ඔබව කඩනවා. කඩ හද අරගෙන යන වචනයක් මිසක් හුරතල් කරන වචනයක් නෙමෙයි මගේ ප්‍රමාණය. මෙතන ඔබව සඵල වෙනවා, ඔබව ශාස්ත්‍රීක වෙනවා එහෙම කියලා දෙයක් නැහැ. එතනදී ඔබට තේරෙනවා මට කතා කරනවා කියලා මටයි කතා කරන්නේ කියලා ඒක චැලෙන්ජ් වෙනවා. සමහරවිට ඔබට රිදෙනවා. ඒ තැනදී හැබැයි ඒ රිදුනත් මොකක්ද දෙකින් ඔබව මෙතනට ඇදිලා එනවා මගේ ප්‍රමාන්තේනේ. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. එනිසා තමයි ඒක මගේ ජීවිතයේ යථාර්ථය. ඔබ හිතන්න එපා මම මේ හැම දෙයක්ම කරන්නේ ජේසුව මාරට දැනিলা කියලා වැඩක් නැහැ කියන තැනක නෙමෙයි. සමහර වෙලාවට කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. නිකන් ඔහේ ඔළුවට එන එක කියනවා. ඒක හැබැයි මම විශ්වාස කරනවා ස්වාමිනේ මට දැනෙන්නේ නැති වුණාට වහන්සේ තේරුණාද කරගෙන ග්‍රීස් වැඩිච්ච කෝප්පයකින් වගේ නේ. ග්‍රීස් වැඩිච්ච කෝප්පයකින් වතුර දාද්දි කෝප්පේ වතුර ගෑවෙන්නේ නැහැ. තේරුණාද කි වහන්සේ මාව පාවිච්චි කරනවා කියන යථාර්ථය මම අයිති කරගන්නවා. මගේ ආදර ප්‍රමාන්තනේ එනිසායි මේ 40 දවස කියන එක මහා දයාබර අත්දැකීමක් වෙන්නේ. වචනයත් එක්ක ගැඹුරට යන අත්දැකීමක් වෙන්නේ. ඒ තැනදී ඔබගේ මගේ ජීවිතය ඇත්තටම අනිත් හැම දෙයකින්ම ඔබ මාව සැහැල්ලු කරගෙන තාම එක්වරු අල්ලන්නේ නැති අය ඉන්නවනම් එක්වරු රකින්නේ නැති අය ඉන්නවනම් ආරාධනා කරනවා. බාස දෙයක් පුංචියට එක්වරු කරලා රැකලා බලන්න. ඒ කියන්නේ ඇත්තටම ඔබව හරිය නිදහස් තැනකට යනවා. ඔබගේ මනස නිර්වුල් වෙනවා, පැහැදිලි වෙනවා. අර බඩ ජහරිය වගේ කනවා, අරක කනවා, මේක කාලා තේරුණාද කියන එක එහෙම ඉන්නවට වඩා චූටි ඉක්මවීමක් ගත්තයින් පස්සේ ඔබගේ ජීවිතයට දයාබරව එතන දෙයක් තේරෙන්න ගන්නවා. එනිසා තාම පරක්කු නැහැ. අද 4 වෙනි දවස පරක්කු නැහැ. ඔබට පුළුවන් නැවත අද ඉඳන් හරි මේ අත්දැකීමට ඇතුල් වෙන්න මගේ ප්‍රමාන්තේනි. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ඊයේ දවසේ කතා කළා කිව්වා ඔබ සැබෑ උපවාසය කියන්නේ මොකක්ද? ඒ වචනෙන් තමයි අද වචනය ගොඩනගාගෙන යන්නේ. සැබෑ උපවාසය කියලා කියන්නේ ඔබ පංගහක් වගේ ඔළුව පාත් කරගෙන ඉන්නව නෙමෙයි. උනාසේ කතා කළා කියන්නේ උපවාසය කරද්දී ඔබ හිස තෙල් ගාගෙන මහා ප්‍රීතියකින් මේ අත්දැකීමට යන්න. ඇත්තටම මේක ප්‍රීතියෙන් පිරිච්ච තැනක්. ඉතින් ඒ ප්‍රීතියෙන් පිරිච්ච තැනදී ඒක ඔබ ස්වාමීන් වහන්සේ හමු වෙන තැනක්.
අදාළ නැති දේ කැඩෙන තැනක් මගේ ප්‍රමාදයනේ. ඒක ගැළවිලා අයින් වෙන තැනක්. ඒ හැබැයි ඇතුළේ අන්තේ අමුතුම නිදහසක් අත්දකින්න තැනක්. ඉතින් ඊයේ කතා කරා ඒ උපවාස කරන තැනදී තව කෙනෙක්ව රිද්දලා ඒ උපවාසය කරන්න එපා. තව කෙනෙක්ව පීඩාවට ලක් කළ උපවාස කරන එකේ තේරුමක් නැහැ කියලා. ඒතර සැබෑ උපවාසය කියලා මොකක්ද කතා කරේ? දුෂ්ටකමේ විලංගු මුදා හැර අයුක්තියේ යදම් ලිහා හැර සියලු වියගස් බිඳ දැමීමය. සාගින්නෙන් පෙළෙන අය සමග ආහාර බෙදා ගැනීමද, ගේදොර නැති අසරණයන් ඔබ ගෙදරට කැඳවීමද, ඇඳුම් නැති අය දුටු විට ඇඳුම් සපයා දීමද, සැබෑ මිතුරන් මග හැර අයිතු යුතුයකම් ඉටු කිරීමද නියම උපවාසය වේ. උන්වහන්සේ කතා කළා කියනවා එවිට අරුණෝදය මෙන් වචනය ගන්න 8 වෙනි වගන්තිය. හැමෝම කියන්නේ එවිට අරුණෝදය මෙන් එවිට අරුණෝදය මෙන් මගේ එළිය උදා වී ඉක්මනින් නුඹලාට සුවසිතගෙන දේවි. මගේ ආදරණීය මට මේක පැහැදිලි නැති වෙච්ච දෙයක්. ඒ කියන්නේ මම මෙහෙම කරද්දි මට අරුණෝදය එන්නේ. දැන් මම කොහොමද අරුණෝදයක් නැතිව තව කෙනෙකුගේ ජීවිතේට එළිය වෙන්නේ? මම ඇත්තටම ජේසුස්ගෙන් ඊයේ මම අහලා හිටියේ කොහොමද ස්වාමීනි එහෙම වෙන්නේ? ඒ කියන්නේ මම විලංගු දාගෙන හිර කරගෙන යට කරගෙන ඉන්න තැන එතනදී කොහොමද මම තව කෙනෙක්ව ගලවන්නේ? මම ඒක අත්දකින්නේ නැතුව. උන්වහන්සේ දයාබරව ලස්සන්ට මේ එක්ස්පීරියන්ස් එක මට දුන්නා. ඇත්තටම ඔබ ඕන කමින් උන්වහන්සේගෙන් අහනවා නම් ඉගෙන ගන්න ඔබට ඕනේ නම් මගේ ප්‍රේමවන්තයනි උන්වහන්සේ ඔබට උගන්වනවා. දයාබරව උගන්වනවා. ඉගෙන ගන්න දේ අපි ඉගෙන ගමු. මම උදේ කොන්තේ කියකින් නැද්දි පළවෙනි කොන්තේ කුණු කළ කොන්තේ මුණ හොදන්න නැතුව කියන කොන්තේ ඒක කියද්දි ගොඩාක් වෙලාවට මම ෆෝන් එක පාවිච්චි කරන්නේ නැහැ. ෆෝන් එකට මම ආන්සර් කරන්නේත් නැහැ. හැබැයි එතනදී මම දයාබරව මගේ ජීවිතේ දයාබරව මාත් එක්ක ගැඹුරු ආධ්‍යාත්මික ගමනක් යන දරුවෙක් මට කතා කරා. මම බලද්දි ඒ දරුවා කතා කරනවා මම ආන්සර් කරා. ආන්සර් කරායින් පස්සේ ඒක එයා තනිකර කඩාවැටීමක හිටියේ. කඩාවැටීමක හිටියේ. මම දෙන්න ප්‍රශ්නට උත්තරේ කියන්න ඔබට. කඩාවැටීමක ඉන්නේ නැද්දි දැන් මම කියන්න හිතුණා. මම කියන්න හිතුණා පුතේ මම කොන්ත කියනවා පස්සේ ගන්න කියලා කියන්න හිතිලා ආයිත් මට මතක් වුණා ඔබ විලංගු මුදා හරිනවා නම් ඔබගේ එළිය අඳුරක් වෙනවා කියන වචනය නිසා මම කොන්තේ පැත්තක තියලා මම කිව්වා පුතේ කියන්න හරි. එයාගේ විස්තරයට මම අහුම්කම් දෙද්දී ජේසු එයාට කියන්න මට වචනයක් දුන්නා. හැබැයි එයාට කියන්න වචනය දෙනකොට මගේ ප්‍රමාන්තිනි ඒ වචනය මම වැටිච්ච තැනට උත්තරයක් වුණා. මම හිරවෙලා හිටියේ මට ඒ හිරවෙලා හිටිය තැනට මම කතා කරේ එයාට. හැබැයි මට ඒ කතා කරේ මටමයි. එනිසා ඔබව සුව වෙනකන් ඉන්නට එපා. ඔබ සුව කරන්න. ඔබ ප්‍රශ්නය විසඳනකන් ඉන්න ඕනේ නැහැ. ඔබ තව කෙනෙක්ට විසඳන්න. ඔබ out of the way ඒ අමතර සතක්ම ගිහිලා බලන්න. සමරිතානු වරයා පාරේ යද්දී මගේ ප්‍රමාන්තනේ වැටිච්ච මිනිස්සෙක් ඉන්නවා. එයා මේ වැටිච්ච මිනිස්සය හොයෝ ගියේ නෑ. එයාගේ ෂෙඩියුල් එකක් තිබුණා. ඒ ෂෙඩියුල් එකේ එයා මුලින්ම දුන්නේ එයාගේ වෙලාව. අපිට දෙන්නම් බැරි වෙලාව. හරි අමාරුයි වෙලාව දෙන්න. වෙලාව දෙන්න හරිම අමාරුයි. එතන වෙලාව දෙද්දී මගේ ප්‍රමාන්තනේ එතන එයක් වෙනුවෙන් මම අමතර සතක්ම ගියද්දී මගේ ජීවිතය වෙනස් වෙනවා. ඒ දෙන වෙලාව මට උත්තරයක් වෙනවා. ඒකයි මේ චතාරිකයේ ඔබගේ ස්වార్థය කඩන තැනක්, මමත්වය කඩන තැනක්, ඔබ ආසදේ කඩන්න. මට ඕන නෑ මම එක කැප කරනවා. මම එයාගේ අවශ්‍යතාවයට ඉඩ දෙනවා. මම ආස විද්‍යාවක් නෑ මම නැගිටලා ඒ දේ කරනවා. චූටි දේවල් වලින් ඔබ ඒ දේ කරද්දී මගේ ප්‍රමාන්තයනේ උන්වහන්සේ ඔබට උත්තර දෙන්න යනවා. ඒකයි උන්වහන්සේගේ උත්තරේ හම්බුනාම අපි කරනවා. හරි. හැබැයි අපිට පුළුවන් අනිත් පැත්තත් කරන්න. උන්වහන්සේගේ උත්තරේ නැති තැන මම කඩලා එළියට ගිහිල්ලා උදව් කරන්න යනවා. ප්‍රශ්නයකදී සමහරට අපි ඇතුළට වෙලා දොරවල් වහගෙන මුස්පේත්තු වෙලා නන්නත්තර වෙලා නිදිය ડિප්‍රෙස් වෙලා ඉන්න එකේ ඔබ එළියට ගියොත් එහෙම ඔබ අසරණ කෙනෙක්ට උදව් වෙන්න පුංචි පියවරක් ගත්තී. ඔබ ආදරය කරන්න පටන් ගත්තී.
ඔබගේ ජීවිතය ඒ පුංචි පියවර වෙනස් කරනවා. ඒක ඇත්ත. අද මම ඒක අත්දැකේ හරියටම. ඊට පස්සේ මම ආයි මගේ යාඥාවට ආවා. කිසි හානියක් වුණේ නැහැ. මගේ ප්‍රේමවන්තයනි, ඒ නිසා ඔබගේ ෆ්‍රේම් එක කඩලා ඔබගේ ගෙදරින් එක පටන් ගන්න. එළියේ ආය විදේශ නම් ෆ්‍රේම් කඩනව නැද්ද? ඒක එච්චර ප්‍රශ්නයක් නෙමෙයි. එළියේනේ ඈත ඉන්න අයට ආදරය කරන කෙච්චර අවුලක් නැහැ. මොකද ගඳ තේරෙන්නේ නැහනේ. මේකප් දාගෙන ඉන්නේ. තේරෙනවා සෙන් ගාගෙන ඉන්නේ. ඈත ඉඳන් අඩුපාඩු පේන්නේ නැහනේ. නමුත් උන්වහන්සේ අද කතා කරනවා. ඔබ ළඟ ඉන්න අය. උන්වහන්සේ ජෝම්තුමාගේ 13 වෙනි පරිච්ඡේදයේ කතා කළා කියනවා මගේ ප්‍රේමවන්තයනි. 13 වෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තියේ ඉඳන් උන්වහන්සේ අන්තිම රාත්‍රී භෝජනය වෙලාවේ පාද සෝදන සිද්ධියේදී තමන් මෙලොවින් ඉක්ුත්ව පියාණන් වහන්සේ වෙතට යාමේ નિયમિત මොහොත පැමිණ තිබෙන බව පාස්කු මංගල්‍යයට පෙර ජේසුස් වහන්සේ දැනගත්සේක. උන්වහන්සේ මෙලොව තම හිතවතුන්ට කියන්න. උන්වහන්සේ මෙලොව තම හිතවතුන්ට ප්‍රේම කළසේක. ප්‍රේම කළසේක. අන්තිම දක්වාම ඔවුන්ට ප්‍රේම කළසේක. ඒ ආදරය කරේ 12 දෙනාට. ඈත ඉන්න අයට නෙවෙයි ළඟම ඉන්න අයට. කකුල් හොදලා ඒවල ගඳ දැනිලා පාවා දෙන්න සැලසුම් කරලා දන්නේ නැහැ කියලා තුන්පාර ඒ කියන්නේ යන සෙට් එකට තමයි ආදරය කරන්නේ. ඒකයි ඔබගේ චතාර්කය මේ කොරෝනාත් එක්ක මීටරේ දුරක් එක්ක පටන් ගන්න කියන්නේ. අනිත් තැන් වලින් දුරස් වෙලා ගෙදර ඉන්න අයට ලං වෙන්න. අනිත් අයගෙන් ඈත් වෙලා ඈත් වෙලා කියන මම තේරුම් ගන්න. ફોකස් එක ගෙදරට ගේන්න. stay at home. ගෙදර ඉඳලා එතන විසඳ ගන්න ඔබට ගොඩාක් දේවල් තියෙනවා. මගේ ආදරේ මන්ද එතන ඒ පියවරට යන්න ස්වාමීන් වහන්සේ අද වචනය හරහා ඔබට මට ආරාධනා කරනවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. අද පළවෙනි කීමේ වචනය අපි අයිති කර ගන්නවා. මගේ ආදර ප්‍රේමවන්තයනි. අද පළවෙනි කීමේ වචනය යෙසාය 58:9-14. එකල නුඹලා යාඥා කරන විට කියන්නේ. එකල නුඹලා යාඥා කරන විට මම පිළිතුරු දෙන්නෙමි. මම පිළිතුරු දෙන්නේ. මම නුඹලා හඬ නගන විට මම නුඹලා හඬ නගන විට මම මෙහියයි. මම මෙහියයි. පිළිතුරු දෙන්නෙමි. ඒ කියන්නේ වහගෙන ආටෝපයක ඉන්නේ නැද්දි පංගස් වගේ ඔළුව පාත් කරගෙන ඉන්නේ නැද්දි නෙමෙයි. සබවින්ම අවංකව ඔබ ඔය අමතර සතක්ම යනවනම් උදාසෙට උත්තර දෙනවා. ඔබගේ සැප පාසුව හොයන්නේ නැතුව සැබවින්ම ප්‍රායෝගික උපවාසයකට ඔබ යනවනම් ඔබ කන කෑම එක හරි අතාරිනවා වගේ ඔබට තව අතාරින්න ගොඩාක් ලස්සන දේවල් තියෙනවා. මාංශය ඉරන්න ලස්සන තැන් තියෙනවා. ඔබ නැගිට ගමන් අඳාස් කරන්න තියෙන්නේ අනිත් කෙනාට නම් ඔබ ඔබගේ අඳාස් කරද්දී. ඒක පුංචි උපවාසයක්. නෑ ඔයා ඉන්න මමස් කරන්න. ඔබ කන පිඟාන දාලා යනවා නම් ඒක ඔබ හොදනවා නම් අනිත් කෙනාගේ එකත් ඔබ හොදනවා නම් පුංචි උපවාසයක්. ලස්සන දෙයක්. පංගු බේරුමක් නැතුව මේක ඔයා මම මේක කියන එකක් නෙමෙයි. පවුලේ ඇතුලේ කොච්චර පංගු බේරුම් එක අපි ඉනවා. අම්මගේ ආදර ප්‍රේමවන්තනේ අරයා තිබ්බනම් එයා ගන්න ඕනේ නැද්ද? අරයා ගත්තනම් එයා තියන්න ඕනේ නැද්ද? එතන මම කරන්නේ නැහැ. උපවාස කරන්න කොච්චර ලස්සන තැන් තියෙනවද? මගේ ආදර ප්‍රේමවන්තයනි ටීවී එකේ channel එක උපවාස කරන්න බැරිද? තේරුණාද? ඒ channel එකේ මොට ඕනේ. අනිත් ඔක්කොම මන් බලන එක බලන්න. ඉතින් පියෝ ටීවී තිබ්බොත් හොඳයි. නැත්තම් ඉතින් පියුරිටි එක නැති වෙනවා. තේරුණාද කියන එක? මම මරා ගන්නවා නෑ. මම බලන්න. එතන චූටියට ගෙදර මේ පියවර ගත්තී. මගේ ආදර ප්‍රේමවන්තනේ ඔබගේ self discipline එක ඔබගේ ඇඟ මස ඉල්ලන දේ කඩන්න ඔබ පුරුදු වෙනවා. වචනය අයිති කරගමු. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. නුඹලා අනුන්ට කරන බලහත්කාරකම්ද අනුන් හෙලා දැකීමද නපුරු ලෙස කතා කිරීමද නුඹලා විසින් පහ කරන්න උනම් මෙන්න හොඳ පොයින්ට් එකක් උපවාස නැද්ද? වචන. ඔබගේ බිරිඳට ඔබ ඉස්සර කතා කරේ කොහොමද? ඩාර්ලින්, කුකු, පැටියෝ, වස්තුව, දෙයියෝ තේ ඕන එකක් මාර වචන සෙට් එකක් කිව්වා. බැඳ ගමන් පිරිමියාට ලෙඩක් හැදෙනවනේ. බැඳලා අවුරුද්දක් දෙකක් යද්දී භාෂාවේ අවුලක් එනවා. මොකද්ද? මුලින්ම පෙරලෙනවා
භාෂාව. මෙතන තාත්තලා ඉන්නේ 4-5 දෙනා. ඒකයි දුක මට. තේරුණාද කියන එක. ඔක රෙකෝඩ් කරලා අම්මලා පෙන්නන්නේ නැද්ද? ඔන්ලයින් දාලා පෙන්නන්නේ මෙන්න වාඩි. හරිද? ඊට පස්සේ පුරුදු වෙනවා. එක්ක ෆෝන් එක. එක්ක ඉස්සර පත්තරේනේ දැන් ෆෝන් එක. උත්තර දෙන්නේ නැහැ. ඊට පස්සේ එක ඕයි බෝයි ඒකනේ ඊට පස්සේ අර බැටළුවම අයින් වෙලා සිංහ වෙනවා. තේරෙනවද කියන එක? මේකම තමයි අම්මලාගේ නැද්ද? වයිෆ් ලගේ මේකම තියෙනවා. ඉස්සර අනේ පැටිය අද බොල්ලන්න තේරුණාද කියන එක අනේ අම්මෝ තේරුණාද? ඒ කියන්නේ ගෙදර තරම් ඒක ඔක්කොම දැන් අපි එහෙම ගෙවල් වලට ගියාම තේරුණාද කියන එක ගෙම ඊට පස්සේ බබා එන්න පැටියෝ කියන්නේ තේරුණාද කියන එක වෑන් එකට නගෙද්දිත් ඇහෙනවා අතත් නැද්ද තේරුණාද කියන එක මගේ ආදරේ පන්තිනේ එහෙම ආටෝපයක් නෙමෙයි දහබර තැනක ආදරෙන් කතා කරන්නේ මේ මම මටම කියා ගන්න සමහර අම්මලට නංගිලට ගෙදර අයට කතා කරද්දි එන්න සයිස් එකෙන් කතා කරන්නේ. ඔෆිස් එකට හලෝ කොහමද? රිසෙප්ෂන් ලනේ. hello how can I help you? yeah. පඩියට hina වෙන්නේ නැද්ද? කොච්චර ලස්සනට ආදරෙන් කියන්න පුළුවන් දේ ආදරෙන් කියන්න පුළුවන් දේ ආදරෙන් කියන්න මගේ ප්‍රමාණතනේ. සිකුරාදට චුට්ටක් මම නපුරු වෙන දාහල. ඒ කියන්නේ උදව් ගන්න එනවා කොහමද කට්ටියක් තේරෙනවද කියන එක. සමහරවිට වැඩත් එක්ක අර උදව් ගන්න ගියාම ඉතින් අර අරේ ගිහිල්ලා බඩු දාන්න ඕනේ. ආයි වියලි ආහාර දාන්න ඕනේ. අතට දෙද්දි ඉතින් මට චුට්ටක් එපා වෙන එක. හරි උදව් ගන්න ඉන්න පොඩක් ඉන්න ඔෆිස් වැඩේ මුලින් එන්න උදව් ගන්න ඉන්න කියලා දැන් ඉන්නදී දැන් මම කියන එක අම්මා කෙනෙක්ට බෞද්ධය අම්මා උදව් කරලා හරි ඔච්චරයි අම්ම මේ වෙලාව උදව් කරන්න බලන්න. හරියන්නේ. ඒ අම්ම දැන් ඉන්නවා. මම හරිද මම උදව් කරන්නේ යන්න. ඔයාද මේ අම්මගේ ෆාදර් චුට්ටක් කතා කරන්න පුළුවන්ද? මම විල්ලැජ්ජාවේ පණ ගියා. මම හරි අම්ම කතා කරන්න. පොඩ්ඩක් වෙලා තියනවාද කතා කරන්න? මම හරි කතා. මම හිතුවා මේ උදව් ගන්න කියලා ආයි. මේ මගේ ගැන කියන්නේ. අම්මා ඉඳගෙන අම්ම කියනවා ෆාදර් මගේ ජීවිතේ ප්‍රශ්නයක්. මගේ පුතාගේ ප්‍රශ්නයක්. ෆාදර් පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? එයාගේ ජීවිතේ ලොකු පටලැවිල්ලකට පොඩ්ඩක් කතා කරලා ඒ පටලැවිල්ලෙන් ගැලවෙන්න උදව් කරන්න පුළුවන්ද? මම සමා වෙන්න අම්මේ. හරි පුතාද එක්කන් එන්න කියලා. මගේ ආදර ප්‍රමාන්තනේ eye openness. අපි ජීවිතේ අසරණ තැන්. චූටි ලස්සන්ට කරන්න පුළුවන් දේවල් අපි ගොඩාක් පටල ගන්නවා රිද්දනවා විසි කරනවා කියපු වචනේ ආයි ගන්න බෑ අපිට. ඒ නිසා මේක ට්‍රේන් වෙන කාලයක්. ඒ ට්‍රේනින්ග් එකත් එක්ක ජීවත් වෙන්න ඔබට ආදරෙන් කියන්න පුළුවන් නම් ආදරෙන් කියන්න. ඒ ආදරෙන් කියන එක ඔබගේ පිරිමි පාර්ශවය නේද? ආදරෙන් කියන එක ඔබගේ පෞරුෂයට බාධාවක් නෙමෙයි. ඔබගේ බිරිඳට ලස්සනට කතා කරන එක ඒක මදි පුංචි කමක් නෙමෙයි. ඒක ආදරෙන් කතා කරන එක බාල්දු වීමක් නෙමෙයි. මගේ ආදර ප්‍රේමන්තනේ ඒක ජේසු නිසා ඔය බහැපත් කමට එන්න. ජේසු නිසා නිවිලා කටයුතු කරන්න පුංචි ප්‍රායෝගික දෙයක් එක්ක මේ උපවාසය අපි කරන්නට යනවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. වචන ගන්න. සාගිනි ඇත්තන්ට අනුකම්පා කර අසරණයන් තෘප්තියට පමුණුවන්නෝ නම් නුඹේ අඳුර කියන්න. නුඹේ අඳුර එළිය වන්නේය. ඝන අන්ධකාරය මද්දාන මෙන් එළිය වන්නේය. මේ වචන දෙකේ ලස්සනක් තියෙනවා මගේ ප්‍රමාන්තනේ. ඔබගේ අඳුර එළියක් වෙනවා. දැන් එළියක් වෙනවා කියලා කියද්දි මගේ ප්‍රමාන්තනේ දැන් මේ කැමරා එකට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ මොකද ෂැඩෝ එක. දැන් මෙතන මගේ බෑග්ග්‍රවුන්ඩ් එකේ කිසි දෙයක් නැති නිසා ප්‍රශ්නයක් නැහැ. නැත්තම් ෂැඩෝ එකක් වැදිනවා මෙතනින් මේ ලයිට්ස් දෙක මෙතනින් ගහලා අතනින් ලයිට්ස් ගහලා එළිය තියෙනවා. හැබැයි ඒකේ ෂැඩෝ එකක් තියෙනවා. ඔබ ස්ටේඩියම් එකට ගිහලා බලන්න. එක්කෙනෙක්ගේ හෙවණැලි 8ක් විතර තියෙනවා. මොකද වැටෙන ලයිට් එකත් එක්ක හෙවණැලි තියෙනවා. ඔබගේ එළිය අඳුරක් විනාශ කතා කරනවා. එළියේදී ෂැඩෝ එකක් තියෙන්න පුළුවන්.
හැබැයි උන්වහන්සේ කතා කළා කියනවා මේ පියවරේදී උන්වහන්සේ කතා කළා කියනවා මගේ ආදර ප්‍රේමවන්තයනි උන්වහන්සේ කතා කළා කියනවා නුඹේ අඳුර එළියවන්නේ ඝන අන්ධකාරය කියන්නේ. ඝන අන්ධකාරය. මද්දාන මෙන් එළියවන්නේ. මද්දාන මෙන් එළියවන්නේ. මද්දාන කියන වචනේ ලස්සන තේරුමක් තියෙනවා. මොකක්ද? මද්දානේදී හිරු මුදුන් වෙනවා. sun is perpendicular කියලා කියන්නේ එකයි. හිරු මුදුන් වෙනවා කියද්දී මුදුන් ඉරක් තියෙන තැන හෙවණැල්ලක් නැහැ. උන්වහන්සේ ඔබගේ ජීවිතේට උත්තර දෙන්න යන්නේ කිසිම හෙවණැල්ලක් නැතුව. ජීවිතයේ මේ චතාරිකයේ මගේ ප්‍රේමවන්තනි මගේ ජීවිතයේ කිසිම අඳුරු සේයාවක් නැහැ. උපවාසය මගේ මර්ධන ක්‍රියා යොමු වෙන්නට ඕනේ එවැනි පූර්ණ නිදහසකට. ඒ විතරක් නෙමෙයි උන්වහන්සේ කතා කළා කියනවා ඔබගේ අඳුර එළියක් වෙන්නේ. ඒ කියන්නේ ඔබ අඳුර ඒ කියන්නේ අඳුරු වෙච්ච දේම එළියක් වෙනවා. උන්වහන්සේ බයිබලයේ කතා කරනවා ඔබගේ එළිය අඳුරක් වුණොත් මොකද කරන්නේ? මගේ ආදර ප්‍රේමවන්තනි මේක කරන්න පුළුවන් උන්වහන්සේට විතරයි. ඔබ අඳුරු තැනෙන් එළියට යන්න පුළුවන් අඳුරු තැන තියෙද්දි. අඳුරු තැනේ වෙන බල්බ් පත්තු කරගෙන එළිය කරගන්න පුළුවන්. හැබැයි අඳුර එළියක් කරන්න කාටවත් බෑ. අඳුර එළිය මවපු ස්වාමීන් වහන්සේට විතරයි අඳුර එළියක් කරන්නට පුළුවන්. මොකද උන්වහන්සේ කතා කළා කියනවා ගීතාවල 139 මගේ ප්‍රේමවන්තනි මේ එළිය අඳුර ගැන. උන්වහන්සේ ගීතාවල 139 කතා කළා කියනවා උන්වහන්සේට එළියක් අඳුරක් නෙමෙයි කියලා. මේ වචනය අපි අයිති කරගමු. ගීතාවල 139 වචනය අඳුර මා වසා ගනීවා මා අවට පැතිරෙන එළිය අඳුරක් වේවායි මා කීවත් අඳුර ඔබට කියන්න අඳුර ඔබට අඳුරක් නොවේ. අඳුරක් නොවේ. අඳුරත් එළියත් ඔබට එක හා සමානයි. මගේ ප්‍රේමවන්තයනි ඒ නිසා ඔබ ජේසු ගාවට ගියොත් විතරයි මේ උත්තරේ තියෙන්නේ. මේ චතාරිකයේ ඒ දුර්වල තනම ස්වාමින් වහන්සේ පෙරලන්නට යනවා. හැබැයි ඒක මමත්වයේ මරණ තැනක් එක්ක මගේ ස්වාර්ථය ඉරණ තැනත් එක්ක මම කරන මර්ධන ක්‍රියාව ජේසු නිසා මම කරන පුංචි දේත් එක්ක උන්වහන්සේ කතා කළා කියනවා එසකියල් යෙසායා දෙවනි පරිච්ඡේදයේ 4 වෙනි වගන්තිය. මේ එළිය අඳුර වෙන අත්දැකීම ලස්සනට කතා කරන වචනේ බලන්න. මහා ජාතීන් අතර ભેද එතුමානෝ නිර්වුල් කරනසේක එතුමානෝ ජාතීන්ගේ කාරණා තීන්දුව කරනසේක තමන්ගේ කියන්න. කඩුවලින් නගුල්ද තමන්ගේ හෙල්ලවලින් දෑකැතිද ඔහු සාදා ගන්නෝය. මගේ ප්‍රේමවන්තනි ඒ හෙල්ලය ඒ ඇනපු හෙල්ලයම දෑකත්තක් වෙන්නේ. හෙල්ලය විසි කරලා දෑකත්තක් ගන්නව නෙමෙයි. එළිය අඳුර එළියක් වෙන්නේ. ඔබගේ කඩුව නගුලක් වෙන්නේ. ඒකමයි උන්වහන්සේ පෙරලන්නේ. මේක කරන්න පුළුවන් උන්වහන්සේට විතරයි. මගේ ආදර ප්‍රේමවන්තනි ඔබගේ ස්වභාවය නෙමෙයි මගේ ස්වභාවය නෙමෙයි තව කෙනෙකුගේ ස්වභාවය. අපේ ස්වභාවයක් තියෙනවා. මේ ස්වභාවය තමයි යකා පාවිච්චි කරන්නේ. හැබැයි ඒ ස්වභාවය ස්වාමින් වහන්සේගේ අතට ගත්තාම ස්වභාවයයි උන්වහන්සේ වෙනස් කරන්නේ. මගේ ආදර ප්‍රේමවන්තනි මේක කරන්න පුළුවන් උන්වහන්සේට විතරයි. ස්වභාවයත් එක්ක රණ්ඩු වෙලා බෑ. මගේ ආදර ප්‍රේමවන්තනි මට කවදාවත් තේරුණාද කියන එක තැනක ඉඳගෙන අතපය හොල්ලන්න නැතුව දේශනා කරන්න බෑ. එහෙම කරනවා ඉතින් කරන්නම ඕන. වර්බුම් එකේ රෙකෝඩින්ග්ස් වලට යද්දී මේ පැත්තෙන් බැටරි පෙට්ටියක් තියෙනවා අර පැත්තෙන් තවත් පොල්ලක් තියෙනවා. තේරුණාද යන්න ඕනේ එයින් එහා යන්න බෑ ස්වාද යන්න බෑ මේකෙන් කැපෙන නිසා මෙහෙර යන්න බෑ. මගේ ස්වභාවයක් ඒ ස්වභාවය තමයි ස්වාමීන් වහන්සේ පාවිච්චි කරන්නේ. ඒකෙන් අදහස් කරන්නේ හැම ස්වාමියෙම එහෙම දේශනා කරන්න ඕනේ කියලා. එහෙම ප්‍රතිපත්තියක් නැහැ. මගේ ස්වභාවය ජේසු පාවිච්චි කරලා තිනවා. තව කෙනෙක්ගේ ස්වභාවය තව කෙනෙක් පාවිච්චි කරලා තිනවා. හැබැයි මේක ස්වභාවය උන්වහන්සේගේ අතේ උන්වහන්සේ පාවිච්චි කරන්න ඕනේ. ඒ අඳුර උන්වහන්සේගේ අතට දෙන්න ඕනේ. අතට දුන්නාම අඳුරක් වෙන්නේ නැහැ උන්වහන්සේට. මගේ ආදර ප්‍රේමවන්තයනි මේ තැනටයි මම ඒ කෝල් එක ගන්න යන්නේ. ඒ කෙනාට කතා කරලා සොරි කියන්නේ. ඒ කෙනාගේ යදම නිදහස් කරන්නේ. ඒ පොලිය මම එපා කියලා කියන්නේ. ගත්ත සල්ලි විතරක් ඇති කියලා කියන්නේ. මම මේ නිදහස ඒකයි උපවාසය. එහෙම නැතුව නිකන් ප්‍රතිපත්තියකට උපවාස කළ වැඩක් නැහැ.
ඔබට කියන්නේ ඔබ නිදහස්. ඒ හොර සම්බන්ධ අනියම් සම්බන්ධයේදී කතා කරලා කියන්නේ අදින් පස්සේ මම අර කතා කරන්නේ නැහැ. වගේ පෞල් ජීවිතය අරගෙන යන්න. යදම නිදහස් කරනවා. කෙනෙක්ව පොසෙස් කරගෙන ඉන්නවා. නිදහස් කරන කෙනෙක්ව පොසෙස් කරගෙන මගේ කරගෙන ඉන්න කෙනාව නිදහස් කරනවා. උන්වහන්සේ ඔබගේ එළිය අඳුර එළියක් කරන්නට යනවා. කාවද ඔබ හිර කරගෙන ඉන්නේ? කාවද ඔබ පාවිච්චි කරන්නේ? මගේ ආදර බෙමන්තෙනි, එතනත් එක්ක අපි හරි සූක්ෂම මිනිස්සුන්ව යූස් කරනවා. කපටි විදිහට වැඩ ගන්නවා. එහෙම එකකට ස්වාමීන් වහන්සේ කැමති වෙන්නේ නැහැ. ආදරය කරනවා මිසක් පාවිච්චි කරන්න මිනිස්සු නැහැ. ඔබට පාවිච්චි කරන්න කිසිම කෙනෙක්ව ඔබට අයිති නැහැ. හැම කෙනෙක්ම ස්වාමීන් වහන්සේගේ දරුවෙක්. එනිසා මතක තියාගන්න. චාටු බස්, රැවටිලි බලහත්කාරකම් එක්ක චතාරිකේ තේරුමක් නැහැ. උන්වහන්සේ කියන්නේ ඔබ ඒතන නිදහස් කරද්දී මම ඔබට පිළිතුරු දෙනවා. මගේ ආදර ප්‍රේමාන්තයනි, එහෙම ඔබ දකින්න. ඇයි මම එහෙම කරන්නේ? ඇයි මම ඒ බැටළුවෙක්ව දකිද්දී උගේ මස් කන්න ඒ වෘක ස්වභාවය කෙනෙක්ව පාවිච්චි කරන්න අඩුපාඩුවකදී කහන්න කොකාට වාරයක් නම් තිත්තයට වාරයක් තේරුණාද කියනක ඇයි ඔබ ඒ තිත්තය වෙන්නේ? තේරුණාද කියනක එතන හම්බ වෙනකම් බලාගෙන ඉන්නේ. ඒක සූක්ෂමව ඔළුව ඇතුලේ තියාගෙන ඉන්නේ. ඇයි මට ආදරය කරන්න බැරි? ඒක යාගේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක මගේ ප්‍රශ්නයක්. ඒක මගේ රෝගී ස්වභාවය. ඒක මගේ දුබලකම. ස්වාමීන් වහන්සේ මගේ ආදර ප්‍රේමාන්තනේ ඒ අබ්බඝාතකම විසඳන්නයි ඇවිල්ලා තියෙන්නේ. ඒ අබ්බඝාතකම ස්වාගෙන ඇවිල්ලා තියෙන්නේ. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. වචන කියවගෙන යන්න. කියවගෙන යන්න. මම නිතරම නුඹලාට මඟ පෙන්වා යහපත් දෙයින් තෘප්තියට පමුණුවා සනීප ශක්තිය නුඹලාට ගෙන දෙන්නෙමි. නුඹලා ජලයෙන් සාරවත් උයනක් මෙන්ද දිය නොසිඳී යන උල්පතක් මෙන්ද වන්නාහුය. මගේ ආදර ප්‍රේමාන්තයනි, මතක තියාගන්න ඔබගේ ජීවිතයේ අඩුව, ඔබගේ ජීවිතයේ දුබලකම ස්වාමීන් වහන්සේ පාවිච්චි කරන වෙලාවක් එනවා. ඔබගේ ජීවිතයේ ඔබ මගේ ප්‍රේමාන්තයනි ඒ ජීවිතය නපුරා අල්ලගෙන විනාශ කරපු තැන උන්වහන්සේ පාවිච්චි කරන වෙලාවක් එනවා. මරියම් මග්දලේනාගේ ඇඟ ඇතුලේ යක්කු 7 දෙනෙක් හිටියා. යක්කු 7 දෙනෙක් හිටපු මරියම් මග්දලේනා තමයි මුල්ම ශ්‍රාවිකාව වෙන්නේ ස්වාමීන් වහන්සේගේ දහම අරගෙන යන. උන්වහන්සේ කියන්නේ ඔබම මම සාරවත් ජල උල්පතක් කරනවා. ඒ පිපාසය මගේ බිමන්තනේ අඩුව මගේ ඇතුලේ තියෙන ඒ ප්‍රශ්නය මම මිනිස්සුන්ව රිද්දපු ඒ තන ස්වාමීන් වහන්සේ විසඳන්න ඕනේ මගේ ප්‍රේමාන්තනේ. උන්වහන්සේ කතා කළා කියන්නේ ඒකයි. උන්වහන්සේ කතා කළා කියන්නේ ජෝම්තුමාගේ 7 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ 37 වෙනි වගන්තියේ කතා කළා කියන වචනේ බලන්න. ජෝම් 7:37 උන්වහන්සේ කතා කළා කියනවා මංගල්‍ය අවසානයේ මහ දවසේදී ජේසුස් වහන්සේ නැගිට හඬගලා මෙසේ කියනවා මොකක්ද? යමෙක් පිපාසයෙන් සිටිත් නම් ඔහු මා වෙතට පැමිණ පානය කෙරේවා. ඒ පිපාසය උන්වහන්සේ ගාවට අරගෙන යන තැන. උන්වහන්සේ ගාව විතරයි උත්තරේ තියෙන්නේ මගේ ප්‍රමාන්තනේ. මුලින්ම දැනගන්න ඔබට තිබහයි කියලා. ඒකටයි මේ පාලු කරේ දවස් 4ට යන්නේ. මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා දැනගන්න. අපි ගොඩාක් අය දන්නේ නැහැ. කොරෝනා තියෙනවද කියලා දන්නේ නැද්ද? ඒකනේ ප්‍රශ්නේ තියෙන්නේ. ආසාදිතයිද කියලා දන්නේ නැහැ. මට කොරෝනාද කියලා මම දන්නේ නැහැ. මගේ ආදර ප්‍රේමාන්තනේ PCR ඇන්ටිජන් වලට අහුවෙන්නේ නැහැ. ඇත්තම රෝගී තත්ත්ව. අපි ජීවත් වෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ වගේ. අපි එළියේ මාර වැඩෝ ආයි මාර දේවල් කරනවා කියලා වටක් නැහැ. හැබැයි ඇතුලේ කොච්චර රෝගී තත්ත්ව තියෙනවද? මගේ ආදර ප්‍රේමාන්තනේ පෞල් ජීවිතවල අපි බඳිද්දී අපි දකින්නේ වෙනම කෙනෙක්. සමහරවිට ඇතුලේ ඒක බඳින්න පුළුවන් කමක් නැති ස්වභාව ඇතුලේ හැංගිලා කවදාවත් යේසුත් එක්ක ඩීල් කරලා නැහැ. වෙනම ගනුදෙනු තියෙනවා අවශ්‍ය දේ ඩීල් වෙලා නැහැ.
මගේ ප්‍රමාන්තනේ උන්වහන්සේ කිසිම අඩුවක් යකා මව් කුස තුල ඉනම් ඔබට අඩුවක් වුණා නම් ඒ අඩුවට ස්වාමීන් වහන්සේ ඉඩ දෙන්නේ නැහැ. උන්වහන්සේ ගාව උත්තරයක් නැතුව යකා තහනම් ගහේ ඇඹරි ඉන්නේ නැති ඒ තහනම් ගෙඩි කන්න ඒව පරීක්ෂාව දාති අයි දෙවියන් වහන්සේ ටුවර් එකක් ගිහිල්ලාද හිටියේ. උන්වහන්සේ බලාගෙන හිටියේ. එක්තරා දුරකට සාතන්ට ඉඩ දුන්නා. හරි ඔබ මේක කරනවා මම බලා ගන්නම් මගේ දරුවත් එක්ක කරන දේ. සාතන් ඒ සැලසුම හදද්දී ජේසු දෙව තාත්තා ජේසුව සූදානම් කරා එක දිව්‍යමය රැස්වීමක පුතා ලෝකෙට ගිහිල්ලා ඒ පාපය හරහා දරුකමකට ගන්න පුත්‍රභාවයට ගන්න සැලසුම් කරලා ඉවර කරලා තිබුණා. ඒතර ඔබගේ අඩුවේදී උන්වහන්සේට උත්තරයක් නැද්ද? ඔබගේ ප්‍රශ්නෙට උත්තරයක් හැබැයි වැඩේ තියෙන්නේ අපි සුදු හුණු ගාපු සෝන් ගෙවල් වගේ එළියේ ආටෝපයක් එක්ක ආමේන් කියාගෙන හරි ලස්සන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ වගේ යනවා. සමහරලාට උන්වහන්සේ යාවට ආම තමයි දන්නේ මම මොකෙද්ද කියලා. ඒක මේ 40 දවසේ වෙන්න ඕනේ. ඔබගේ ජීවිතේ ඔබ ජීන්නද චලයද තෝරගද්දී ඔබ පාවිච්චි ඔබගේ දුබලකමත් එක්ක ඔබ විනාශ කරන තැන් ඔබට දැනෙන්නට ඕනේ. මගේ ආදර ප්‍රමාන්තේනි ඒ දවසේදී ස්වාමීන් වහන්සේ ඔබට උත්තර දෙන්නට යනවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. උන්වහන්සේ කතා කරලා කියනවා ඒකයි පිපාසා ඇති සියල්ලනි මා වෙත එන්න. වචනය කතා කරලා කියනවා මා වෙත එන්න. ජොම් 7 වෙනි පරිච්ඡේදයේ 37 15ට අපි යමු. මා වෙත එන්න. එතනදී මා සුද්ධ ලියවිල ලියා තිබෙන පරිදි මා කෙරෙහි අදහන්න තුලින් ජීවනදායක ජල දහරා ගලා එන්නේ අයි ප්‍රකාශ කළේ. ඒ පිපාසය සංසිඳනවා විතරක් නෙමෙයි. ඒ පිපාසය හරහා උන්වහන්සේ එයාගෙන් ජල දහරාවක් ගන්නට යනවා. මගේ ආදර ප්‍රමාන්තයනේ අද සුවිශේෂ අපි දකින්නේ එහෙම මහා උයනක් කරපු චරිතයක්. මුළු ලෝකයටම ජලය දුන්නු චරිතයක්. මුළු ලෝකයටම අවුරුදු කල්ප කාලාන්තරයක් ස්වාමීන් වහන්සේගේ සුබ අස්න දේශනා කරන්න උන්වහන්සේගේ සුවිශේෂය ලියපු සුවිශේෂ චරිතයක්. එයා ඇවිල්ලා කාලකන්ණියෙක්. ස්වභාවයෙන් අතම නීච දුෂ්ට පහත් කාලකන්ණියෙක්. මිනිස්සුන්ව පාවිච්චි කරපු මිනිස්සුන්ව පීඩාවට ලක් කරපු හොරකම් කරපු බලහත්කාරකම් දේවලින් ගත්ත රෝමයට ආවඩපු අයකමියෙක්. ස්වාමීන් වහන්සේ අද යා ගාවට එන්නේ මගේ ප්‍රමාදනේ. ඒකයි ලස්සන ඒ අරුණෝදය එයාගේ එළිය එයාගේ අඳුර ස්වාමීන් වහන්සේ එළියක් කරලා එයාගේ ඝන අන්ධකාරය මත්තාන කරපු සුන්දරත්වය. මගේ ආදර ප්‍රමාන්තනේ ඒ කවුරුත් නෙමේ මතෙව්තුමා. මතෙව් ඇවිල්ලා අයකමියෙක් ලෙවි කියන නමින් හඳුන්වපු එයා අයකමියෙක්. එයා ගාවට ජේසු ඇවිල්ලා වෙන දේ අපි සුවිශේෂයි අයිති කර ගන්නවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. प्रशंसा वेवा प्रशंसा वेवा प्रशंसा वेवा प्रशंसा वेवा. ඉක්පිති උන්වහන්සේ නික්ම ගොස් කියන්න. ඉක්පිති උන්වහන්සේ නික්ම ගොස් ලෙවි නම් අය කැමියෙකු බදු පොලේ හිඳුණු දැක මගේ ආදර ප්‍රබන්තනේ ජේසුයි එතනට යන්නේ. ජේසුයි එයාව හොයාගෙන ඉන්නේ. එයාගේ පාපේ එයා ඉන්න තැන. මිනිස්සුන්ගේ කමිෂන් හොරෙන් ගත්ත තැන. ඒ පව් කරපු තැනට ජේසුයි හොයාගෙන එන්නේ. ජේසු හොයාගෙන ඇවිල්ලා කතා කරනවා. රග්බී කෙනෙක් ජේසු කියන්නේ. අයකම් එක කතා කරත් පව්කාරයි. එයාලත් එක්ක හැසිරෙන්න බෑ. එයාලා පව්කාරයි කියලා හංවඩු ගාපු තැනක කෑම බීම කන එයාලත් එක්ක කිසිම ආශ්‍රයක් තියන්න බෑ. කොරෝනා නෙමෙයි. නමුත් වෙනම තැනක එයාලව කොන් කරලා තිබුණා. එතනට ජේසු යනවා මගේ ප්‍රමාන්තනේ. එතනට ජේසු ගිහිල්ලා මොකද කියන්නේ? උන්වහන්සේ කතා කරලා කියනවා මා අනුව එන්න කියන්න. මා අනුව එන්න. මගේ ආදර ප්‍රමාන්තනේ. ඒ මිනිස්සයාට මුල්ම වතාවට ආරාධනාවක් මා අනුව එන්න මා අනුගාමී වන්න. ඒ කියන්නේ මගේ ශ්‍රාවකයෙක් වෙන්න ආරාධනාවක්. කිසිම කෙනෙක් පිළිගත්තේ නැති ප්‍රතික්ෂේප වෙච්ච තැනක පීඩා වෙච්ච තැනක පාවිච්චි වෙච්ච තැනක රෝමයට
රෝමයට කඩේ ගිහිල්ලා මිනිස්සුගේ දේවල් උතුරගත්ත තැනක අප්පිරියා කරපු තැනක එයාව අප්පිරියා වෙච්ච තැනක ස්වාමීන් වහන්සේ යාට ආරාධනා කරන්න. ඔබගේ ආදර ප්‍රේමාන්තනේ ඔබගේ මගේ ජීවිතේ ඒ සුන්දර ආරාධනාව ඒ පාලු කරේ ඔබට ඇහෙන්න ඕනේ. ස්වාමීන් වහන්සේ ඔබට කතා කරනවා. ඔබට උත්තරය තියෙන එතනයි. ඔබ හදාගන්න ඔබ වහගන්න එළියෙන් ගාගන්න දේවල් වලින් නෙමෙයි. ඔබගේ බොරු ආටෝපයෙන් ඔබ හදාගන්න ඉන්ෆ්ලුවන්ස් ඒ කියන්නේ මෙතන කන්ටැක්ට්ස් අර පාටියක අර ප්‍රොමෝෂන් එකත් එක නෙමෙයි. ඔබේ ක්වොලිෆිකේෂන් එක ඔබගේ ටැලන්ට් දක්ෂතාවන් එක නෙමෙයි. ඒකයි පාලු කරයට අපි යන්නේ. හිස් වෙන්න යන්නේ ජේසුවම විතරක් ඇහෙන තැනකට. මගේ ආදර ප්‍රේමන්තනේ ජේසුස් යාට කියන මාත් එක්ක එන්න. එයාගේ ජීවිතයේ උත්තරය තියෙන එකයි. ඒ වෛද්‍යවරයා ඔබට මට උත්තර දෙන්න යන්නේ එහෙමයි. පිළිගැනීමක් එක්ක. ඔබ මම තාම හිතන්නේ මම හොඳ නම් උන්වහන්සේ මට ආදරේ කියලා. ඒ නිසා පුංචි කාලේ ඉඳන් මම හොඳ වෙන්නයි හැදුවේ. හොඳ වෙලා උන්වහන්සේට පෙන්වන්න හැදුවේ. නැහැ. ඒ පාලු කරේදී ඔබ කරන දේ අතහැරලා ස්වාමීන් වහන්සේට සම්පූර්ණයෙන් බාර වෙද්දී එලියාට කපුටු කෑම ගෙනත් දුන්නේ. එලියා මගේ ප්‍රේමවන්තයනි එතන ගල් තලාවේ තිබිච්ච වතුර දිය කඩිතෙන් බිව්වේ සම්පූර්ණයෙන්ම ස්වාමීන් වහන්සේ මත යපුනේ. ජේසුස් එකයි කිව්වේ ඔබ ගෙන ගල් මට ඕනේ නැහැ. ඔය ගල් පාන් කරගන්න ඕනේ නැහැ. මගේ තාත්තගේ මගේ තාත්තගේ මුවින් නික්මෙන සෑම වචනයක්ම මට ජීවිතය දෙන්නේ. මතේව ජීවත් කරේ ඒ කමිෂන් එක නෙමෙයි, සල්ලි නෙමෙයි, කිසි දෙයක් නෙමෙයි. ඇත්තටම ජීවිතේ ජීවත් වෙන්න යන්නේ ඒ වචනයත් එක්ක. අර ජීවත් කරපු හැමදේම අතහැරලා ස්වාමීන් වහන්සේගේ වචනයෙන් ඒ මේසය අතහැරලා ඒ රේකුව අතහැරලා හැමදේම අතහැරලා උන්වහන්සේට පිළිතුරු දෙන්න යන තැනින් මගේ ආදර ප්‍රේමන්තයනි ඔබගේ ජීවිතේ ඒ පිළිතුරු දෙන මොහොත ස්වාමීන් වහන්සේ අද ඔබට ආරාධනා කරනවා. උන්වහන්සේගේ ආරාධනාව ඇහෙද්දී උන්වහන්සේගේ හඬ ඇහෙද්දී උන්වහන්සේගේ දයාබරකම ඇහෙද්දී මාව මගේ ඇතුලේ පිළිගැනීමක් මට ආදරය කරන්න පුළුවන් ස්වභාවයක් මම වටිනවා නම් මම රැකෙන්න ඕනේ කියන එකක් මම එක්කෙනෙක්ගේ අතේ ජීවිතේ පාච්චල් කරගන්න බැහැයි කියන තැන මගේ ආදර ප්‍රේමවන්තයනි ඔබ මගේ ජීවිතේ ඒකට දැනෙන්නට ඕනේ. ජේසුස් කතා කළා කියනවා මා අනුව එන්න. ඒ කියන්නේ ජේසුව අනුගමනය කරන ජේසුව අනුකරණය කරන තැනකට යන්න. ප්‍රශංසා වේවා. වචන ගන්න. ඔහු කියන්න. ඔහු සියල්ල අත්හැර දමා නැගිට උන්වහන්සේ අනුගියේය. මගේ ආදර ප්‍රේමන්තනේ පූර්ණ කම්ප්ලීට් සරෙන්ඩර් හැමදේම අතහැරලා ජේසුස් එක්ක යනවා. ඒක ඔබගේ මගේ ජීවිතයේ ඒ රිලේෂන්ෂිප් එක ඒ දයාබර සම්බන්ධතාවය ඒ කනෙක්ෂන් එකත් එක්කයි ඔබ මම අද ඒ කැඹුරට යන්නේ. ස්වාමීන් වහන්සේ වචනේ කතා කරලා කියනවා ඊළඟ වාන්තිය ලෙවිසිය නිවසේ උන්වහන්සේට මහා භෝජන සංග්‍රහයක් පිළියෙල කළේය. අය කැමියන් හා වෙනත් අයගෙන් මහත් පිරිසක් ඔවුන් සමග කෑමට හිඳගත්තා. එකල පරිසිවරුන්ගේ විනයධාරීවද උන්වහන්සේගේ ශ්‍රාවකයන්ට විරුද්ධව චෝදනා කරමින් ඔබ අය කැමියන්ද පෞකාරයන්ද සමග කන්නේත් බොන්නේත් මන්දයි ඇසූහ. මගේ ආදර ප්‍රේමන්තයනි ජේසුස් එයාලත් එක්ක කෑමට ඉඳ ගන්නවා. ජුදා සම්ප්‍රදායේ කෑමට ඉඳ ගන්නවා කියලා කියන්නේ එයාලගේ ජීවිතය බෙදා ගන්නවා කියන තැනක. ඒ බෙදා ගන්නවා කියන තැනදී ජේසුගේ ජීවිතය එයාලට දෙනවා. ඒ කියන්නේ සප්‍රසාදය ජේසුස් ඔබගේ මගේ ජීවිතයේ දිය වෙනවා. ඒකයි උන්වහන්සේ එලිතරව තුන්වෙනි පරිච්ඡේදයේ 20 වෙනි වගන්තිය කතා කරලා කියන්නේ. උන්වහන්සේගේ එලිතරව 3:20 කතා කරලා කියනවා මම ඔබගේ දොරට මෙන්න මම දොර ළඟ සිට තට්ටු කරමි. යමෙක් මාගේ හඬ අසා දොර අරින්නේ නම් මා ඇතුළු වී ඔහු සමග කෑම කන්නේමි. ඔහුද මා සමග කෑම කන්නේය. ජීවිතය බෙදා ගන්න තැනක උන්වහන්සේ ඒ වෛද්‍යවරයා වෙනම ඇන්ටිබයොටික් එකක් නෙමෙයි දෙන්නේ. වෙනම වැක්සින් එකක් නෙමෙයි දෙන්නේ. වෙනම ඇතුල් කරනවා නෙමෙයි. උන්වහන්සේම ජීවිතයේ ඔබගේ මගේ ජීවිතයේ උත්තරය වෙන්නට යනවා. ඒ උත්තරයට වෙන තැන උන්වහන්සේ ඔබ මහා නිදහසකට අරගෙන යනවා. මගේ ආදර ප්‍රේමවන්තයනි
ඔබගේ එළිය අඳුරක් ඔබගේ අඳුර උන්වහන්සේ එළිය කරන්න යන්නේ ඔබගේ මගේ ජීවිතයට ඒ විදිහට ඇවිල්ලා. අවසානයේ උන්වහන්සේ කතා කළා කියනවා වචන ගන්න. ජේසුස් වහන්සේ උන්ට පිළිතුරු දෙමින් කියන්න ජේසුස් වහන්සේ උන්ට පිළිතුරු රෝගීන්ට මිස නිරෝගීන්ට වේදාගෙන් වැඩක් නැත. මා ආයේ පවිතුන් මිස දමිටුන් පසුතැවී සිත් හරවා ගැනීමට කැඳවීම පිණිස නොවේයයි වදාළසේක. මගේ ආදර ප්‍රමාන්තිනි, ඒ නිසා ඒ වෛද්‍යවරයා ඉස්සරහටයි අපි යන්නට යන්නේ. හැබැයි එක කොන්දේසියක් තියෙනවා. වෛද්‍යවරයා ගාවට අපි යන්නේ ඒ ඩොක්ටර්ට මාව සුව කරන්න පුළුවන් කියලා දන්න නිසා. එකටත් කලින් එකක් තියෙනවා. අපි ඩොක්ටර් කෙනෙක් ගාවට යන්නේ මට අසනීපයි කියලා දන්න නිසා. දෙක, ඒ කෙනාට ඒ ඩොක්ටර්ට මාව සුව කරන්න පුළුවන් නිසා. තුන, ඒ ඩොක්ටර් ගාවට ගිහිල්ලා ඇත්ත කියන්න ඕනේ. බොරුවක් කියලා සුව වෙන්න බෑ. තුන. හතර, ඒ ඩොක්ටර් දෙන්න බෙහෙත නොවරදවා බොන්නම වෙනවා. හතර. මගේ ආදර ප්‍රමාන්තනි, එනිසා අද ඔබ ජේසු ගාවට යන්නේ, ඒ සුවදායකයන්න් ගාවට යන්නේ. උන්වහන්සේට මාව සුව කරන්න පුළුවන්. මට දුබලකමක් තියෙනවා. මිනිස්සුක පාවිච්චි කරන රිද්දන තලන පෙළන පොඩි කරන දුබලකමක් තියෙනවා. මාව සුව වෙන්න ඕනේ ස්වාමිනී. මේ චතාරිකයේ මම පාලු කරේට යන්නේ වෙන කිසිම තැනක ආටෝපේ අයින් කරලා ඒ හැම වෙලුම් පටි ගලවලා හංගපුතෙන් නිර්වත් කරලා උන්වහන්සේට අමුවේ ජීවිතය කියන්න. ඒ කියන්නේ උන්වහන්සේට සුව කරන්න පුළුවන් විශ්වාසයෙන් ඒ උන්වහන්සේගේ වචනයට කීකරු වෙලා ඇත්ත හිල්ලෙන් මහා ගමනක් යන්න. ඒ ලෙවි මතෙව් මහා සුභාරංචියක කතුරු උනාසේ ඔබගේ මගේ ජීවිතේ ස්වාමීන් වහන්සේ කරන්නද බලාගෙන ඉන්නවා. ඔබගේ එළිය ඔබගේ අඳුර එළියක් කරලා ඔබගේ අන්ධකාරය මත්තාන වගේ තව ජීවිතවලට ඔබගෙන් කරගන්න දෙයක් තියෙනවා. එනිසා අපිට හැමදාම බකල ගහන්න බෑ. අබ්බගාත වෙන්න බෑ. උන්වහන්සේ ගාවට ගිහිල්ලා ඒ ඇත්ත ජේසුට කියන්න සප්‍රසාද ජේසු ඉස්සරහා අපි දන ගහමු. මගේ ආදර ප්‍රමාන්තියනි.